තෙරුවන් සරණයි සියලු දෙනාටම. සම්බුද්ධ දේශනාව සැකවින් ගත්තම හේතුවත් ඵලයත් එහි නිරෝධයත් හැටියට සඳහන් කරන්නට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක අපිට නම් සරල වචන කිහිපයක් වුණාට මෙය සර්වඥතා ඥානය දක්වා විහිදී යන අති ගම්භීර ධර්ම સિદ્ધාන්තයක්. ඒ වගේම තමයි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට නම් මේ ගැඹුරු ධර්මය අපි අවබෝධ කරගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා කිසියම් මාර්ගෝපදේශයක් සැපයීමයි අද වැඩසටහනෙන් සිද්ධ කරන්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. ඉතින් අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට වැඩම කර සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි ඊටමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරන්. තෙරුවන් සරණයි. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අපි දැන් සති ගණනාවක් තිස්සේහි සාකච්ඡා කරගෙන එනවා. මේ ධර්මය මහ පුදුමාකාර ගැඹුරකට විහිදී යන ධර්මයක්. පරයාය වශයෙන් ගත්තමත් මෙහි විවිධ ආකාරයක් දක්නට ලැබෙනවා. හරිම සියුම් ධර්ම විග්‍රහයන් මේ තුල අපිට සොයාගෙන යනකොට දැනගන්නට, දැක ගන්නට, අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් අපි දැන් සති ගණනාවක් සාකච්ඡා කරනකොට අපි කතා කළා සංකේප 4ක් පිළිබඳව කතා කළා. ඒ වගේම ආකාර 20ක් පිළිබඳව කතා කළා. සංදි 3ක් පිළිබඳව සාකච්ඡා කරා. කාල 3ක් ගැන කතා කළා. මේ මෙහෙම සාකච්ඡා කරන් එනකොට තවත් හමු වුණා සුවිශේෂී කරුණක්. ඒ තමයි මේ අවිද්‍යාව, සංඛාරය, විඥානය කියලා මෙහෙම කතා කරගෙන එනකොට මේ අවිද්‍යාව කියන එක සංඛාරයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? අපි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලානේ. එතකොට අවිද්‍යාව කොහොමද සංඛාරයට ප්‍රත්‍ය වෙන්නේ? සංඛාරය කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ? මේ ඊ타ත්ම වටිනා තේමාව සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් ආරම්භ කළා පසුගිය සතියේ කස්සප හඳුරන්නේ. අපි ඒ සම්බන්ධයෙන් දැන් කොටසක් කතා කරලා තියෙනවා. විශේෂයෙන් කරුණු 4ක් කතා කළා. තවත් අපිට ඉතිරියක් තියෙනවා. කොහොමද කස්සප හඳුරන්නේ මේ අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වීම සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා නොකළ ඉතිරි ටිකෙන් පටන් අරගන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට කරුණු ගණනාවක් ඔස්සේ මූලික වශයෙන් අපි පසුගිය සතියේ කතා කරන්නට යෙදුණා. ඒ සාකච්ඡාව තුළින් අපි තේරුම් ගත්තා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට. එහෙම නැතිනම් අපි බොහොම සරල ලෙස අවිජ්ජාපච්චය සංඛාරා කියලා කිව්වට මේ ප්‍රත්‍යවීම කියන කාරණාව මොන වගේ පැතිකඩවල් වලින්ද ප්‍රත්‍යවන්නේ, එහි ප්‍රත්‍යවීම තුළ සිදුවන කාර්ය කුමක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට යෙදුණා. ඉතින් අද එයටම අදාළ අනිත් කරුණු ටිකයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව අපි සලකා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සංයෝගට්ඨිති. ඒ කියන්නේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම සිදු කරනු ලබනවා සංයෝගට්ඨිතියක් බවට පත් වී. එතකොට අපි දන්නවා සංයෝජන ධර්ම කියලා කියන්නේ කුමක්ද කියලා. සංයෝජනයක් කියලා කියන්නේ යම්කිසි විදිහකින් ඇති කරගනු ලබන බැඳීමක්, බන්ධනයක්. එතකොට මේ සංයෝගට්ඨිති කියලා කියන්නේ මේ බැඳීමට කාරණාවක් බවට පත්වනවා. ඒ කියන්නේ සංයෝජනය කියලා කියනකොට ඒ කියන්නේ බැඳීම කියන එක. එතකොට සංයෝගට්ඨිති කියන එකේදී දක්වන්නේ මේ බැඳීමට හේතුවක් බවට පත්වීම. නැතිනම් බැඳීම කියන දෙයට පසුබිම සකස් කරලීම තමයි සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයන්ට බැඳීම ඇති කරලීමට හේතුව සකස් කරන එක තමයි සංයෝගට්ඨිති කියන එකේ තියෙන ස්වභාවයේ බවට පත්වන්නේ. එතකොට අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට සෑම කල්හිම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර කියන මේ කර්මාභි සංස්කාරයන් අවිද්‍යාව මුල් කරගෙනම පවතිනවා. අවිද්‍යාව මුල් කරගෙනම හට ගන්නවා. අවිද්‍යාව මුල් කරගෙනම මෙහි සංයෝජන ලක්ෂණය පවත්වනවා. ඒ කියන්නේ බැඳීම් සහගත ස්වභාවය පවත්වනවා අවිද්‍යාව මුල් කරගෙනම. එතකොට සංයෝගට්ඨිතියක් කියලා කියනකොට මේ බැඳීම පිළිබඳව පවත්නා පැවතීම. එතකොට බැඳීම කියනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි
කොහොමද සංස්කාරයන්ට තිබෙන සංයෝගයක් බවට පත්වන්නේ කියන එක. අවිද්‍යාව අප්‍රහීන නිසා කෙනෙකු ජීවිතය තුළ කරපු ඕනෑම කර්ම නිමිත්තක් ආසේවනය කරන්නට ඔහුට මරණාසන්න මොහොතේදී පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ජීවිතයේදී විතරක් නෙමෙයි පසුගිය ජීවිතවලදී පවා එහෙමත් නැතිනම් අපි කියනවා නම් සසර තුළදී පවා සිදු කරපු යම්කිසි කර්මයක් ආසේවනය කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි අවිද්‍යාව අප්‍රහීන වීමෙහි තිබෙන ස්වභාවය. ඒ නිසාම මේ පෘථජ්ජන සත්වයින්ට කියනවා මේ අනියත සත්වයෝ කියලා. කියන්නේ නියත භාවයක් ඇත්තේ නැහැ. මේ ජීවිතෙන් ඒ කියන්නේ අවසාන මොහොතේ කර්ම නිමිත්තක් විදිහට කුමක් එයිද කියන එක නියතියක් ලෙස පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොහු යන්නේ ඒකාන්ත ලෙසම සුගතියේමයි කියලා නියත පුද්ගලයෝ නෙමෙයි. සුගතිවල ඉපදීම සඳහා හේතු වන නියත පුද්ගලයෝ නෙමෙයි. එතකොට මෙන්න මේ අනියත සත්වයින් හැටියට විශේෂයෙන් දක්වන්නට හේතු වන්නෙම මේ අවිද්‍යාවේ තිබෙන අප්‍රහීන භාවයත් හේතු කරගෙනමයි. මොකද දැන් කෙනෙක් ඉන්නට පුළුවන් මේ ජීවිතේ පුරාවටම කුසල ධර්මයන් ඇසුරු කරපු කුසල ධර්මයන් සිද්ධ කරපු අකුසල ධර්මයන් පිළිබඳව මහා කර්මපත විදිහට සකස් වෙන අකුසලයන් නොකර පුද්ගලයන් ඉන්නට පුළුවන්. නමුත් ඔහුට මරණාසන්න මොහොතේදී යම් විදිහකින් මේ ජීවිතයේ ඔහු සිද්ධ කරපු කුසල පාක්ෂික ධර්මයක් කර්මණු නොවි සසරදී නමුත් කරපු අකුසලයක් සිහිපත් වුණොත් යම් විදිහකින් ඒ හේතු කරගෙන ඔහු දුගතියට යනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් මහා අකුසල් සිද්ධ කරපු කෙනෙක් වුණත් අනන්තරී අකුසල ආදී නියත අකුසලයන් සිදු කරගෙන අපාය යන්නට නියත පුද්ගලයන් බවට පත් වූ අය නෙමෙයි. ඒ හැරෙනකොට අනිත් පුද්ගලයෙක් අකුසල කර්මයන් සිද්ධ කරලා තිබුණත් ඔහුට යම් සුළු හෝ හේතුවක් තිබෙන්නට පුළුවන් පෙර කරපු කුසලයක් සිහිපත් කරගෙන ඔහු සුගතිගාමී වන්නට මරණින් මත්තේහි. ඒ නිසා කෙනෙක් ඒකාන්ත ලෙසම සුගතියද දුගතියද කියන එක අපිට විනිශ්චය කරන එක තරම්ම පහසු දෙයක් නෙමෙයි. මොකද හේතුව තමයි අවිද්‍යාව අප්‍රහීනයි. එතකොට මේ අවිද්‍යාව අප්‍රහීනයි කියලා මේ ඕනෑම කර්ම නිමිත්තක් ඕනෑම සංස්කාරයකට මේ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් මතු ප්‍රතිසන්දියක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ මෙහි තිබෙන මේ සංයෝගට්ඨිති කියන මේ ලක්ෂණය නිසාම. ඒ කියන්නේ සංයෝගය කියලා කියන්නේ මෙතන මේ බැඳුමක් සකස් කරනවා කියන එක. ඒ කියන්නේ මේ කර්මයට සංස්කාරයට කියන මේ කර්මාභි සංස්කාරයට බැඳීම ඇති කරලා තබන්නේ අවිද්‍යාව නිසාම තමයි. එතකොට මේ සංයෝගට්ඨිතිය ඉවත් කළොත් සංයෝගය ඉවත් කළොත් එහෙම මේක විසංයෝගයටපත් වුණොත් මේ කර්මයක් ඇසුරු කරගෙන උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහි කල ඒ පාප මිත්‍රාශ්‍රය නිසා නොඑක් අකුසල ධර්ම බොහෝ සිද්ධ කළා. මනුෂ්‍ය ඝාතන ආදී සිද්ධ කළා. නමුත් උන්වහන්සේට කිසිදු අකුසලයක් ප්‍රතිසන්දි විපාක විදිහට ගෙනවිත් දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව අවිද්‍යාව කියන ධර්මය සංස්කාරයට සංයෝගට්ඨිතයක් විදිහට ප්‍රත්‍යවීමක් සිද්ධ කරන්නේ නැහැ. සංයෝගට්ඨිතයක් විදිහට ප්‍රත්‍යවීම කියන දේ සිද්ධ කළොත් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි වශයෙන් යනවාම තමයි. ඒක නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අවිද්‍යාව කියනකොට අපි හඳුනාගත්තා විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. නැතිනම් අපි සරල ලෙසම ගත්තොත් මේ දුක කියලා දන්නේ නැහැ. මේ ස්කන්ධ ධර්මයන්ගේ තිබෙන දුක්ඛ ලක්ෂණ ආදිය දන්නේ නැහැ. එතකොට මේ යථාභූත ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැතිකමම අවිද්‍යාවෙහි තිබෙන ලක්ෂණයක්. එතකොට ඒ යථාභූත ස්වභාවය නොදන්නාකම නිසාම තමයි ස්කන්ධ ටිකකට සත්වයෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, මනුස්සයෙක් කියලා මේ නිමිති වශයෙන් ඇති කරගෙන තියෙන්නේ. එතකොට දැන් මම මිනිස්සෙක් මැරුවා කියන කර්මයක් මට සිහිපත් කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙන්නේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව මට අර සත්පුද්ගල මනුස්ස සංඥාවක් තියෙන නිසා. නමුත් ස්කන්ධ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන බව අවබෝධ කරගත්ත කෙනෙකුට ස්කන්ධ ධර්මයන්ගේ මනුෂ්‍ය ස්වභාවයක් පේන්නේ නැතිනම් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පමණක් නම් දකින්නේ. එතන මනුස්ස බවක් පනවන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ.
එතකොට ඒ කෙනා මේ කර්මාභිසංස්කාරයෙන් මිදිලා තියෙනවා. එතකොට ඒක තමයි අවිද්‍යාවේ නිරෝධයෙන් සංස්කාරයේ තිබෙන නිරෝධය කියලා අපි දකින්නේ. එතකොට මෙතනදී මේ සංයෝග ඨිතිය කියලා කියන තැනදී සෑම අවස්ථාවකදීම මේ සංස්කාරය නොනැසී පවත්වන්නට ඒ සංස්කාරයේ මතු ප්‍රතිසන්දියක් සකස් කරන තැන දක්වාම අරගෙන යන්නට හේතු වන දෙයක් තමයි ප්‍රත්‍යවීමක් තමයි සංයෝගට්ඨිති කියලා කියන්නේ. එතකොට මේ සංයෝගට්ඨිති භාවයේ නිසාම තමයි අපි කරපු කියපු කර්මයන් පිළිබඳව අපිට අද කල්පනා කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැවත නැවත ඒ කර්ම අපිට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැවත නැවත ඒ කර්ම රැස් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ආචින්න කර්මාදී ලෙස අපිට නැවත නැවත මේ දේවල් පිළිබඳව හැසිරෙන්නට රැස් කරන්නට පුළුවන්කම පුරුදු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව සංස්කාරයට සංයෝගට්ඨිතියක් විදිහට ප්‍රත්‍යවීම. එතකොට මේ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා යස්මා අවිජ්ජා සංඛාරේ උපාදමානා උපාදේ සංයෝජේති නාම. එතකොට මේක ඊටම වැදගත් කාරණාවක්. අවිජ්ජා සංඛාරේ උපාදේමාන. අවිද්‍යාව සංස්කාර ධර්මයන් උපාදේමානං කියලා කියන්නේ උපදවන ලබන කල්හි නැතිනම් උපදවනකොට. උපාදේ සංයෝජේති නාම. ඒ සංස්කාර උපන්නා වූ සංස්කාරයේහි ඒ සංයෝජන ස්වභාවය ඇති කර ගන්නවා. ඒකේ තමයි ඇලෙන්නේ. ඒකේ තමයි බැඳෙන්නේ. ඒ අවිද්‍යාවෙන් උපදවන සංස්කාරයේ උපදවන කල්හි ඒ සංස්කාර උත්පාදේහි බැඳෙනකම තියෙනවා. එතකොට ඒක තමයි සංයෝගට්ඨිති කියලා කියන්නේ. එතකොට මේ සංයෝගට්ඨිති කියන මේ ලක්ෂණය අපිට අකුසල සිතක නම් ඒ අදාළ ලෝභ මූල අකුසල සිතක නම් ඒහා සමගම යෙදෙන තණ්හාව කියන දේ දකින්නට පුළුවන්කම තිබෙනවා. දෝෂමූල අකුසල සිතක උනත් අපිට තණ්හාව ඒ සිතෙහි සංප්‍රයුක්ත ධර්මයක් විදිහට දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් ඒ කර්ම නිමිත්ත පිළිබඳව අපිට තණ්හා උපාදාන වශයෙන් නැවත සංයෝජන වශයෙන් ඒ සංස්කාරෝත්පාදේහි තණ්හාව ඇති කරගන්න බව තිබෙනවා. කුසල සිතක උනත් ඒ සිතෙහි සංප්‍රයුක්තව ඒ කියන්නේ හිතේ යෙදිලා තණ්හාව කියන එක නැතිනම් තෘෂ්ණා නැමැති මේ සංයෝජනය මේ බැඳුම ඒ සිතේ නැති වුණාට ඒ හිත අරමුණු කරගෙන නැවත තෘෂ්ණා වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි මේ කාරණාව කස්සප හඳුනන්නේ මේට කලින් වැඩසටහන් වලදී කතා කළා. ඒ කියන්නේ ඒකේ යෙදිලා නැති වුණාට මේක ප්‍රත්‍ය වෙනවයි කියන එක. ප්‍රත්‍ය වෙනවයි කියන එක. එතකොට එහි යෙදිලා නැති වුණාට ඒ ධර්මයේ පිළිබඳව අරමුණු කරලා තණ්හාව උපදව ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ නිසා කුසල ධර්මයන් පිළිබඳවත් අකුසල ධර්මයන් පිළිබඳවත් මේ සංයෝජන ස්වභාවය ඇති කරගන්නවා. ඒ නිසා පොදුවේ අපි මේ සංයෝජනීය ධර්ම කියලා කියනවානේ. කුසල ධර්මයන් උනත් සංයෝජනීය ධර්ම කියලා කියනවා. මේ සංයෝජනයන් නැති කරන්නට හිත ස්වභාවයෙන් පවතින්නේ. ඒ නිසා මේ පොදුවේ මේ සංස්කාර ධර්මයන් සමුදේ පාක්ෂික ධර්මයන් හැටියට දක්වනවා. අපි දන්නවා සමුදය සත්‍ය අකුසලයට දානවා. හැබැයි සමුදය සත්‍ය අකුසලයට දැම්මට පුඤ්ඤාභි සංස්කාරයත් ඇතුළත් කරනවා සමුදේ පැත්තටම දානවා. හැබැයි පුඤ්ඤාභි සංස්කාරය සමුදේ පැත්තට දැම්මට දැන් අපි දන්නවා කුසලය තමයි කියලා. හැබැයි ඒ කුසලයේ සංයෝජනීයයි ඒ පිළිබඳව සංයෝජන ඇති කරගන්න බවින් නිදහස්ව නැති නිසා ඒ පිළිබඳව සංයෝජන ඇති කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට යන්නේ තණ්හා උපාදාන ටික නිසා තමයි. ඒ නිසා ඒ සංයෝගට්ඨිතිය හැම වෙලාවකදීම අවිද්‍යාව සංස්කාරයන්ට සංයෝගට්ඨිතියක් විදිහට තියෙනවා. දැන් මේ සමුදයට්ඨිති කියලා අපි කතා කරපු දෙයට වඩා සංයෝගට්ඨිතියෙහි වෙනසක් තියෙනවා. සමුදයට්ඨිති කියලා කියන්නේ අවිද්‍යාව සංස්කාරයේ උපදවීමට ප්‍රත්‍යක් බවට පත් වෙනවා. හැබැයි සංයෝගට්ඨිති කියලා කියන්නේ ඒ උපදවනකොට උපදින සංස්කාරයන්හි ඒ ඉපදීමෙහිදී ඒ සංස්කාරය ආසේවනය කරගෙන ඒ අසුරු කරමින් එහි ඇති කරගනු ලබන බැඳීම. එතකොට අවිද්‍යාව නිසා සංස්කාරයන් උපදවනවා කියන එකත් සංස්කාරයන් උපදිනකොට උපදින සංස්කාරයන්හි සංප්‍රයුක්තව සහ එහි විප්‍රයුක්තව වුණත් සංයෝජන වශයෙන් හැසිරෙනකම් ඒ සහ සමග ඉපදෙමින් හෝ ඉපදෙන්නේ නැතුව හෝ ඊට පසුව අවස්ථාවකදී හෝ එය එකට බැඳෙනවා කියන ස්වභාවය තමයි සංයෝගට්ඨිති කියලා කියන්නේ. ඒ නිසා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීමේදී
ඒ සංස්කාරයට ප්‍රත්‍යවීම සංයෝගට්ඨිතිය තුලින් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකට මේ සංයෝගට්ඨිතිය තුලින් තේරුම් ගන්නකොට තමයි අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ කුසල සිතක උනත් අවිද්‍යාව නොයදුනත් එය සංයෝගට්ඨිතියක් බවට පත්වන නිසා ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැහැ. නැවත උපදින්නට සිද්ධ වෙනවා කියන කාරණාව අපිට විනිශ්චය කරගන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මේ දේශනාවන් නැතිනම් මේ තිබෙන වෙනස්කම් පිළිබඳව අපි අවධානය යොමු කරලා මේ ප්‍රත්‍යවීම කියන එක මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන ප්‍රධාන වශයෙන්ම අපි අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ කියන කාරණාව පිළිබඳව කියන්නේ මේ පටිච්චසමුප්පාදේ නිකම්ම අපි වචන ටිකක් කතා කළා කියන දෙයට ඔබෙන් ගිහිල්ලා අපිට යම් වැදගත් විදිහට කාරණාවක් අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ පටිච්චසමුප්පාදේ නිකම්ම සජ්ජායනා කිරීමක් කියන දේ නෙමෙයිනේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ පටිච්චසමුප්පාදය කියන එක තුළ අපේ ජීවිතය නැතිනම් අපි මේ සත්වයේ පුද්ගලයෙක් කියලා ඇසුරු කරන තැන තිබෙන යථාර්ථය කුමක්ද කියන දේ පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ කතා කරන්නේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වුණා කියනකොට ප්‍රත්‍ය වුණ ආකාරයන් ගැන මේ සඳහන් කරන්නේ. මේ සත්වයක් ආව නෙමෙයි, පුද්ගලයෙක් මේ තමන්ට ඕන විදිහට මේ දෙයක් හදාගෙන ආව නෙමෙයි. මෙන්න මේ වගේ උන ප්‍රත්‍ය ධර්මතාවයක ප්‍රතිඵලයක් තමයි විඥානයේ නාම රූපේට මේ ප්‍රත්‍ය වුණා නැතිනම් බැසගත්ත කියන එක පෙන්වා දෙන්නට තමයි මේ ප්‍රත්‍ය වීම පිළිබඳව මෙච්චර දුරකට මේ සාකච්ඡා කරන්නේ. ඒ තුලින් අපිට ඒ ධර්මතාවයන් පිළිබඳව සම්මර්ෂණය කිරීම තුළ තමයි අර හුදු ධර්ම සම්තතියක පවතිනවා මිසක සත්වයක් පුද්ගලයෙක් කියන කෙනෙක් ජීවත් වෙනව නෙමෙයි කියන එක අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම ප්‍රත්‍ය නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියන දේ ගොඩ නැගෙන්නේ මේ අවබෝධයත් එක්කමයි. ඒ නිසා මේ කාරණා ටික ඊටාම වැදගත් වෙනවා. දැන් අපිට නිරන්තරයෙන්ම තියෙන දේ තමයි ඝන සංඥාව කියන එක. පුද්ගලයෙක් ඉන්නවා, සත්වයක් ඉන්නවා, දෙයක් තියෙනවා. මේක තමයි මේ සාමාන්‍යයෙන් ඇති වෙන අදහස. විශේෂයෙන්ම පුහුදුන් සිතක ගතිය තමයි නිරන්තරයෙන්ම සත්ව පුද්ගල කියන හැඟීමම තමයි ඇති වෙන්නේ. දැන් මේ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ලෝකයක් තියෙනවා කියන මේ හැඟීම දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා හේතු ප්‍රත්‍යතාවය පිළිබඳව අවබෝධ කරගත්තම. හේතුන් නිසා හටගන්න ඵල ධර්ම කියන කාරණාව තේරුම් අරගත්තම. දැන් මේකේ තියෙන විශේෂත්වය හේතුඵල කියනකොට මේකේ තියෙනත් මේ ඒක හේතුතාවයක් නෙමෙයි අනේක හේතුතාවයක් තියෙනවා. ප්‍රත්‍ය කියනකොට කස්සප හඳුනේ මේ බහු ප්‍රත්‍යයයි. ඒක ප්‍රත්‍යයක් නෙමෙයි. විවිධ ආකාරයන්ගෙන් ප්‍රතිවීමක් තියෙනවා. ඉතින් බලන්න දැන් අපි මේ පිරිත් කියනකොට එහෙම අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා මේ කියාගෙන ගියාට මේ අභ්‍යන්තරයේ කොච්චර දේවල් ගැබ් වෙලා තියෙනවද අපිට තේරුම් අරගන්නට. ඒතර බුද්ධ දේශනාව කියලා කියන්නේ මේ විදිහට මේ පෙළ දහම අනුව ගිහිල්ලා මේක හාරගෙන කොහොම හරි මේ ගැඹුරු අර්ථය මතු කරගෙන අවබෝධ කරගන්නට ඕන කාරණාවක්. ඒ නිසා බුදුදහම කියන එක මනවින්ම තේරුම් අරගන්නට නම් වටිනාම સિદ્ધාන්තයක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉතින් අපේ කසපහදුරන් වහන්සේ දැන් මේ අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍යවන්නේ කොහොමද කියන එක සංයෝගට්ඨිති කියන කරුණත් එක්ක කතා කළා. සංයෝග කියන එක සම්බන්ධයෙන් ඔබට යම් දැනුමක් අවබෝධයක් ලබා ගන්නට ඕන නම් මේ වැඩසටහන් මාලාවෙම ටිකක් ආපස්සට යන්න අන්තර්ජාලයෙන් ඔබට හොයාගන්න පුළුවන් වෙයි. සංයෝග සම්බන්ධයෙන් අපි විශාල වශයෙන් වැඩසටහන් කිහිපයක් තුළදීම සාකච්ඡා කරලා තියෙනවා. දැන් අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍යවන්නේ කොහොමද කියන එක තමයි සංයෝගට්ඨිති කියන කාරණාව ඇසුරු කරගෙන අපේ ගෞරවනීය කසපහඳුරන් වහන්සේ පැහැදිලි කළේ. දැන් මේ එකක් අපි මේට කලින් හතරක් පසුගිය සතියේ කතා කළා. දැන් අදත් එකක් කතා කරලා කසපහඳුරන් මොකද්ද ඊළඟට මේ අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට හම්බ වෙන්නේ? සංයෝගට්ඨිති කියන කාරණාව වගේම ඒහා සැසඳී යන අනෙක් කාරණාව තමයි පලිබෝධට්ඨිති කියලා කියන්නේ. එතකොට පලිබෝධාර්ථයෙන් සංස්කාරය කියන දෙයට නැතිනම් කර්මාභි සංස්කාරයන්ට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා පලිබෝධට්ඨිතියක් විදිහට. මොකද්ද මේ පලිබෝධ? දැන් අපිත් දන්නවා පලිබෝධ කියන්නේ මොනවද කියලා. අපි පලිබෝධ නාශක පාවිච්චි කරනවා. අපි දන්නවා යම් කිසි දෙයකට වගාවකට පලිබෝධ එනවා. ඒකට ඒ කියන්නේ ඒක නැති කරන, ඒකට කරදර වෙන, උපද්‍රව පමුණවන දේවල් වලට අපි කියනවා පලිබෝධ කියලා. හිරිහැර පමුණවන දෙයට පලිබෝධ කියලා කියනවා. එතකොට මේ පලිබෝධට්ඨිති කියලා කියන්නේ කුමක්ද?
සංඛාරේ පවත්තේමානා පවත්තියම් පලිබුන්දති. මේ සංස්කාරයන් පවතින කල්හි පවතිනකොට පවත්තියම් පලිබුන්දති. ප්‍රවෘත්තියට පැවැත්ම පිළිබඳව හිරිහැර පැමිණවීම බාධා පැමිණවීම සිද්ධ කරනවා. එතකොට මේ ඒ කියන්නේ දැන් මේකම තව තැනකදී අර්ථ දක්වනවා මේ මාර්ගඵලාදී ධර්මයන්ට බාධා පමුණවනවා කියලා පලිබෝධය කියන දේ. එතකොට මේ පලිබෝධට්ඨෝ කියලා කියන්නේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා පලිබෝධට්ඨෝ කියන අර්ථයෙන්. ඒ කොහොමද? සංඛාරේ පවත්තේ මානා පවත්තියම් පලිබුන්දති. කර්ම සංස්කාරයන් පවත්වන කල්හි පවතින විට පවත්තියම් ප්‍රවෘත්තියට ඒක හිරිහැර කරනවා. ප්‍රවෘත්තියට කියලා කියන්නේ ප්‍රකෘතියෙන් පවතින ස්වභාවයට. ප්‍රකෘතියෙන් පවතින ස්වභාවයට. එතකොට ප්‍රකෘතියෙන් පවතින ස්වභාවය අපි බොහෝ කරුණවලදී මේ කාරණාව ගැන කතා කරනවා මේ ප්‍රකෘති අවස්ථාව කුමක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපිට පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මේ හිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර හිතද ආගන්තුක උපක්ඛිලේශයන්ගෙන් තමයි කිලුට භාවයට පත්වන්නේ කියලා. එතකොට මේ ප්‍රභාස්වර චිත්තය පිළිබඳව අපි කතා කරනකොට අපිට දකින්නට පුළුවන් හිතේ කෙලෙස් නැති, කිලුටු නැති, රාග, ద్వේෂ, මෝහ නැති අවස්ථාවන් මොනවද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. මේක අපි මූලාශ්‍රයක් විදිහට පරිහරණය කරනවා නම් අපිට පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහිම දකින්නට ලැබෙනවා චර්යානානත්ත ඥානය. මේ චර්යානානත්ත ඥානයේහි විඥාන චර්යා කියලා කොටසක් තියෙනවා. විඥාන චර්යාව පිළිබඳව අපි බැලුවොත් අපිට බලන්න පුළුවන් හිතේ ප්‍රභාස්වර මට්ටම නැතිනම් හිතෙහි කෙලෙස් යෙදෙන්නේ නැති මට්ටම මොකද්ද කියලා. හිතේ කෙලෙස්, කිලුට්ටු, රාග, ద్వේෂ, මෝහ, අනුසය මේ ධර්මයන් යෙදෙන්නේ නැති මට්ටම මොකද්ද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තමයි හිතේ ප්‍රවෘත්තිය, ඒ තමයි හිතේ පැවැත්ම, ප්‍රകൃතියෙන්ම හිත පවතින ස්වභාවය. ඒ කියන්නේ එතන හිත අනුන්ගේ වැඩ කරන්නට යන්නේ නැතුව තමන්ගේ වැඩවලට වැය වෙලා තියෙනවා. තමන්ගේ කෘත්‍ය සඳහා වැය වෙලා තියෙනවා. හිත රූපං දස්සනත්තාය ආවර්ජන කිරියාභ්‍යාකතාය. රූපේ දැකීම පිණිස හිතින් ආවර්ජනා කරලා බලනවා. ඊට පස්සේ දස්සනත්ෝ රූපය දකිනවා. ඊට පස්සේ දිත්තත් අභිනිරෝපණ අවස්ථාව. ඒ කියන්නේ දැකපු බව අරමුණට නැගීම වශයෙන් ඇති වෙනවා. ඊට පස්සේ අභිනිරෝපිතත්ත මනෝ විඥාන ධාතු අවස්ථාව. ඒ කියන්නේ අරමුණට නගපු බව නිසා ඒ අරමුණු කරගෙන හටගන්න මනෝ විඥාන ධාතු අවස්ථාව. එතකොට දැන් මේ වගේ හිතේ පවතින අවස්ථාවන් දක්වනවා. මේ අවස්ථාව දැන් රූපය දැකීම පිළිබඳව. රූපේ දැකීම කියනකොට මෙතන තියෙනවා දැකීම සහ දැන ගැනීම ආදී මේ සියල්ලගෙම එකතුවක් අපි මේ කතා කරන්නේ රූපේ දකිනවා කියලා. රූපේ දකිනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැහැ කවදාවත් දැන ගැනීමක් නැතුව. කණ්ණාඩියකට ඔපවත් බවක් ආවා කියලා කණ්ණාඩියේ රූප දකින්නයි කියන තැනට යෙදෙන්නේ නැහැ. ඒ වගේ චක්කු ප්‍රසාදයට කොච්චර රූප ගැටුණත් ඒ පිළිබඳව විඥානයේහි පහළවීමක් නැතිනම් ඒ රූප දකින්නවායයි යන සංඛ්‍යාවට යන්නේ නැහැ. එතකොට එතන විඥානයක් ඇති වෙන්නට ඕනේ. විඥානයේහි ලක්ෂණය තමයි විජානන කෘත්‍යය. ඒ කියන්නේ දැනගන්න ස්වභාවය. එතකොට ඇහැට ආපු රූපය පිළිබඳව දැනගන්න බව තමයි චක්කු විඥානයේ තියෙන ස්වභාවය. එතකොට මනෝ විඥානයේ තිබෙන ස්වභාවය තමයි මනෝ ධාතු සිතෙන් ඔසවා තබපු ඒ ගත අරමුණ පිළිබඳව නැවත විජානනය කරන බව. එතකොට පොදුවේ මේ සියල්ල තුලම අපි රූපය දැකලා රූපය පිළිබඳව දැනගෙන තිබෙනවා. මේක තමයි හිතේ දැන් අපි රූපය දකිනවා සහ දැනගන්නවා කියන තැන තියෙන යථාර්ථය. හැබැයි මේ කොයිම තැනකදීවත් විනිශ්චය කරලා නැහැ. අපි දැක්කේ අම්මා, අපි දැක්කේ එළියේ ඉන්න තාත්තා, අපි දකින්නේ ආදරණීය අය, මේ වටිනාකම් තියෙන දේවල් බාහිර තියෙනවා, නොවටිනකම් සහිත දේවල් ලෝකේ තියෙනවා. මේ ආදී ලෙස විනිශ්චය පැමිණවීම අපි සිද්ධ කරලා නැහැ. එතකොට ඒ සිත් ටික වැය වෙලා තියෙන්නේ රූපේ පෙනෙන බව සහ ඊට අනුරූපීව දැනගැනීම කියන දේ ගොඩනගන්න විතරයි. Tamange වැඩේ හරියට කරලා තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව හිතේ තියෙන ප්‍රවෘත්තිය, හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවය, මේ ටික විපාක ධර්මයන්, විපාක සහ ක්‍රියා සම්තතියක්. එතකොට මෙතනදී බුදු ක්‍රියාමාත්‍රික ධර්ම සහ
විපාක ධර්මයක් හැටියට පවතින්නේ. එතකොට වර්තමානයේ කර්ම සකස් කර ගැනීමක් මේ ටිකේ ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රවෘත්තියෙන් පවතින තැන මේ ප්‍රවෘත්තියට හිරිහැර කරමින් එහෙම නැතිනම් මේ ප්‍රවෘත්තිය වසා දමමින් මේ වාරණය කරමින් තමයි අර කර්මය කියන දේ උපදවන්නේ. එතකොට අවිද්‍යාව කර්මය උපදවමින් මේ ප්‍රවෘත්තියට බාධා පමුණවනවා කියන එකයි මෙතනදී මේ පලිබෝධාර්ථයක් කියලා කියන්නේ. ප්‍රවෘත්තිය හැටියට දන්නවනම් ප්‍රകൃතිය හැටියට දන්නවනම් තව විදිහකින් කියනවනම් භූතය හැටියට දන්නවනම් අර සරියුත්තරුන් වහන්සේගෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තේ භූතය හැටියට දකින්නවද කියලා. කියන්නේ ස්කන්ධ ධර්මතා ටිකටනේ භූතය කියලා කියන්නේ ඌ පරිදි යථාභූත තත්වය. ඒ යථාභූත තත්වය පිරිසුදු ස්කන්ධ ධර්මතා ටික ස්කන්ධයන් ලෙස දකින්නවද? එතකොට ඒ ස්කන්ධ ධර්මතා ටික භූතය. අන්න ඒ භූතය කියලා කිව්වේ ප්‍රවෘත්තියට. ඌ පරිදි ස්වභාවය, යථාභූත ස්වභාවය. එතකොට ඒ ප්‍රකෘති ඌ පරිදි ඒ ධර්මතා ටික යම් කෙනෙක් දකිනවා නම් ඒකම තමයි මාර්ගඵලාදිගමයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රකෘතිය ඒ යථාභූත ස්වභාවයම අවබෝධ කර ගැනීම. යථාභූත ස්වභාවය තමයි හේතු ධර්මතා ටිකක් නිසා යම්කිසි ඵලයක් හටගත්තා නම් ඒ ටික හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ ස්වභාවය. එතකොට දැන් එතකොට මාර්ග සහ ඵල සිත් වලින් දකිනවා නම් දකින්නේ මේ ස්කන්ධයන්ගේ Nirodhe. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන ස්කන්ධ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරනවා. එතකොට මෙන්න මේ Nirodhe සාක්ෂාත් කිරීම වැළැක්වීමත් පලිබෝධාර්ථයක්. ඒකයි මාර්ග සහ ඵලයන් වැළැක්වනවා කියන එකත් මේ පලිබෝධට්ඨෝ කියන එකේම ස්වභාවයයි කියලා කිව්වේ. එතකොට අර ප්‍රകൃතිය වහනවා කියලා කිව්වත් මාර්ගඵල අධිගමයන් වළක්වනවා කිව්වත් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීමෙහි තිබෙන ඒ පලිබෝධාර්ථය තමයි මේ දේ සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පලිබෝධාර්ථය කියලා කියන්නේ වසා දැමීම විදිහට වසා දමනවා. එතකොට අවිද්‍යාවෙන් කරන දේ තමයි ඇත්ත වසා දැමීම. ඇත්ත වසා දැමීම සහ ඒ වෙනුවට බොරුවක් ඉදිරිපත් කිරීම. අවිද්‍යාවෙහි ආකාර දෙකක වැඩක් තියෙනවා. ඇත්ත පෙන්වන්නේ නැහැ. බොරුවක් ඒ වෙනුවට පෙන්වනවා. එතකොට ස්කන්ධ ධර්මතා ටික නැමැති යථාභූත ස්වභාවය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට වැය වෙන ස්කන්ධ ධර්මතා ටික නැමැති යථාභූත ස්වභාවය පෙන්වන්නේ නැහැ. ඒක වහනවා. ඒක වහලා ආශ්‍රවාදී ධර්මයන්ගෙන් අරමුණු කරන ලද ඒ ප්‍රඥප්ති ආදී වශයෙන් ගොඩනගාගත් අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ආදී ලෙස ලෝකයේ තුල තිබෙන නিত্য ධ්‍රව වශයෙන් පවතින එබඳු ධර්මයන්ගේ පැවැත්මක් පිළිබඳව කල්පනා කරනවා. එතකොට දැන් මේක තමයි පලිබෝධය කියලා කියන්නේ. කුමකටද මේ පලිබෝධය පැමිණුනේ? ප්‍රകൃතියට. එතකොට දැන් අපිට පලිබෝධ නාශකයක් අවශ්‍ය වෙනවා. මොකද දැන් පලිබෝධයක් ආවා. පලිබෝධය ආවේ ප්‍රകൃතිය නොදක්වා වෙන දෙයක් ඉදිරිපත් කරන්න. දැන් කසපාදුනේ මේ පැහැදිලි කිරීම අහන් ඉන්නකොට ඔබට මේක වැටහෙන්නට ඕන හැම වෙලාවකම නිවන අවබෝධ කරගන්න අපිට අවස්ථාවක් තියෙනවා. හැබැයි අපිට ඒක ගිලිහිලා යනවා විද්‍යාව නිසා. අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ නිවන ළඟ කවුරුත් ඉන්නවා. හැබැයි අවිද්‍යාව කියන දේ ඒක වහලා දාලා තියෙනවා. යම් කිසි වෙලාවක අවිද්‍යාව නිරුද්ධ කරන්න පුළුවන් නම් ඒකම තමයි විද්‍යාවේ පහළවීම කියන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන කියලා 아무තු ලෝකයකට යෑමක් ගැන නෙමෙයි කතා කළේ. ලෝකයක්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බඹයක් තරම් වූ ශරීරය තුලින්මයි. එනිසා ලෝක නිරෝධය කියන දේ කතා කරනවා නම් ඒ කතා කරන්නට වෙන්නේ මෙතනම මිසක ඒක බාහිරට ගිහිල්ලා කතා කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට නිවන් දකින්නවා නම් නිවන් දකින්න කෙනෙකුට දැන් උනත් ඒකට හේතු පදනම සාධකේ හදාගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි නොදන්නාකම කියන එක කොච්චර ස්ථාවරද? කොච්චර තද විදිහට අපේ ජීවිතය ආක්‍රමණය කරලා තියෙනවද? අපි මොනතරම් අඳුරක ඉන්නවද කියනවා නම් අර පවතිනා වූ යථාභූත ස්වභාවය. අපි සෑම මොහොතකම මුහුණ දෙන පවතිනා වූ යථාභූත ස්වභාවය නොදන්නාකම නිසා නැවත නැවතත් අපි ඒකේ මුලාවටපත් වෙනවා. ඒක තමයි එහි තිබෙන ස්වභාවය. ඒ තමයි එහි තිබෙන ලක්ෂණය. එනිසා අපිට සිද්ධ වෙනවා මේ පවතිනා වූ ස්වභාවය
අවබෝධ කරගන්නට. නැතිනම් මේ පලිබෝධය කියන අවිද්‍යාව සංස්කාරයට පලිබෝධනාර්ථයකින් ප්‍රත්‍යවීම කියන දේ අයින් කරන්නට සිද්ධ වෙනවා. අවිද්‍යාව සංස්කාරයට පලිබෝධාර්ථයකින්. එතකොට පලිබෝධය කියන එකෙන් අදහස් කළේ යථාර්ථයේ වසා දැමීම විදිහට සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. දැන් අපිට අකුසලයක් කරනවා කියන තැන අපි අරගෙන බැලුවොත් අපිට අකුසලයක් කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? අපිට අකුසලයක් කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට ස්කන්ධ ධර්මතාවයන් පිළිබඳව සත්පුද්ගල සංඥාවනේ. දැන් හිතන්නකෝ ඔබ කෙනෙක් පිළිබඳව තරහෙන් අමනාපයෙන් ඉන්නවා. ඔබ තරහ අමනාපකම පවත්වන්නේ පුද්ගල බවත් එක්කනේ. ඔබ කොයි වෙලාවකවත් හටගෙන නිරුද්ධ වෙච්ච රූපය කියලා දකින්න තැනක රූපේට මේ තරහක් ඇති කරගෙන ඉන්නේ නැහනේ. තමන්ගේ හිත පැත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාවට ඔබ ඇති කරගන්නේ නැහනේ තරහ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඔබේ සිත තුළ නැතිනම් සිතෙහි පැවතුණු සංඥාවට ඔබ තරහක් ඇති කරගන්නේ නැහනේ. සංස්කාරයට විඥාණයට තරහක් ඇති කරගන්නේ නැහැ. එතකොට මේ ස්කන්ධ ටිකෙන් තොරව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකෙන් තොරව තරහ ගන්න මිනිස්සෙක් හම්බුණා කියන තැනකුත් නැහැනේ. මේ ස්කන්ධ ටිකම මිනිස්සයත් නෙමෙයිනේ. එකක් මිනිස්සයත් තරහ ගත්ත මිනිස්සයත් නෙමෙයි. මේ පහම එකතු කළත් තරහ ගත්ත මිනිස්සයත් නෙමෙයි. මේක කෙහෙල් කඳක් වගේ. කෙහෙල් කඳක් වගේ තරහ ගත්ත මිනිස්සයා පනවන්න තැනක් නැහැ. කෙහෙල් කඳේ අරටුව පෙන්වන්න බෑ වගේ ඔබ තරහෙන් ඉන්න මිනිස්සයව පෙන්වන්න බෑ. ඒකට ඒක තමයි යථාර්ථය. හැබැයි එහෙම යථාර්ථයක් තියෙන තැනක මේකේ පලිබෝධාර්ථය මොකද්ද? අර ස්කන්ධ යථාර්ථය පෙන්වන්න නැතුව පෙන්නන එකම දේ තමයි අර මිනිස්සයා මෙහෙමයි කියන එකම තමයි හැම වෙලාවකදීම පෙන්වන්නේ. දැන් තරහ ඇති කරගන්න පුළුවන්. දැන් අපි තරහෙන් ඉන්නවා කියන කර්මයක් කරනවා නම් ඒ කර්මය සිද්ධ කරන්නේ අපි ගිහිල්ලා මේ මනුස්සයට බනිනවා නම් බනිනවා කියන කර්මය සිද්ධ කරන්නේ. අපි කෙනෙක්ව මරනවා නම් මරනවා කියන මේ කර්මය සිද්ධ කරන්නේ. අපි ඕනෑම අකුසලයක් මේ විදිහට ගිහිල්ලා සිද්ධ කරන්නේ කොතනින්ද? මෙන්න මේ පලිබෝධාර්ථය නිසා. ස්කන්ධයන් පිළිබඳව දැක්කොත් අපිට ඒක ඇතුලේ ආයෙත් අකුසලයක් කරන්න ඉඩක් ඇත්තේ නැහැ. පසුතැවි ඉන්න ඉඩක් ඇත්තේ නැහැ. දුක් වෙවි ඉන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ වගේම දැන් අපිට පිනක් කරන්න ඉඩක් තියෙයිද? ලෞකික කුසලයක් කරන්න ගිහිල්ලා ඒකට ඉඩක් ඇත්තෙත් නැහැ. ඒකට තියෙන හේතු දුරු වෙච්ච මට්ටමක්. දැන් මේකෙන් කියන්නේ වරදවා ගන්න එපා. මේ කියන්නේ පින් කරන්න එපා කියන එක එහෙම නෙමෙයි. මේ කියන්නේ පුඤ්ඤාභි සංස්කාරයටත් හේතු උනේ කොහොමද? අවිද්‍යාව පලිබෝධාර්ථයකින් කියන එක මේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ පලිබෝධාර්ථයකින් කියලා කියන්නේ යථාභූත ස්කන්ධ ධර්මතා ටික නොදන්නකම නිසා තමයි අපිට ගිහිල්ලා දානයක් පූජා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ නිවන් දැක්කොත් දන් දෙන්නේ නැහැ කියලා නෙමෙයි. රහතන් වහන්සේලාත් දාන දීලා තියෙනවා. මේවා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ දේවල්. නුවණින්ම පාවිච්චි කරන්න ඕනේ දේවල්. මොකද නුවණ නැතුව මේ කාරණාවක් ගත්ත කියන්නේ සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ. නිකන් වඳුර දැලිපිහිය ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ. නුවණ නැතුව මේ දේවල් පාවිච්චි කරන්න ගියොත්. ඒ නිසා දැන් අපිට දාන දෙන්න ඕනේ කියලා හිතනකොට අපි දාන දෙන්න අපිට ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවා. ප්‍රතිග්‍රාහකයා පිළිබඳව අපි දාන දෙනවා. එතකොට දැන් මේ ලෞකික මානසිකාරයක අපිට හඳුන්වනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. කර්මයේ කර්මඵලය අදහන නුවණ. නමුත් මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ කාරණා. එතකොට අපිට ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව දකින්න කෙනෙකුට පූජා කරන්න කෙනෙක්වත් තමන්වත් පූජා කරන්න දෙයක්වත් හම්බ වෙන්නේ නැතු හුදු ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම කියන තැන දකිනවා නම් එයාට දන් දෙන්න කියලා පදනමක් නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ දුර වෙලා නිසා එයාට ස්කන්ධ ටිකේ රැවටෙන්නේ නැහැ සත්ව පුද්ගල සංඥාවන්ගෙන්. ඒ නිසා ඉන්න අයට දන් දෙනවා කියන එකක් विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් ගිහිල්ලා දන් දෙනවා කියන එක කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ භෞතිකව ගිහිල්ලා දන් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක බොහොම නුවණින් ඔබ සලකා ගන්නට ඕනේ. සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා තමන්ගේ මෑණියන්ට ආත්ම 7කට පෙර තමන්ගේ මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න දානයක් දුන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා දන් දෙනකොට සාමාන්‍ය අය ගැන මේ කර්මය මත යැපෙන සත්වයෝ ගැන කවර කතාවක්ද අප්‍රමාදී වෙන්න ඕනේ කියන එක. නමුත් මේ නුවණ පැත්තෙන් ගත්තොත් ඥාන දර්ශනයේ පැත්තෙන් ගත්තොත් දන් දෙන්න කෙනෙක්වත් ප්‍රතිග්‍රාහක කෙනෙක්වත් දෙන්න දෙයක්වත් කියන තැනක අවිද්‍යාවක් එතන ගෑවිලාවක් තිබුණේ නැහැ. බාහිර රූපේහි ඒ බඳු දේවල් विद्यමානයි කියලා දකින අවිද්‍යාවක්වත් එතන ගෑවිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ සංස්කාරයට අවිද්‍යාව පලිබෝධාර්ථයකින් ප්‍රත්‍යවීම නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අවිද්‍යාව සංස්කාරයට පලිබෝධාර්ථයකින් ප්‍රත්‍යවීම.
එතකොට ඒ පලිබෝධාර්ථයකින් ප්‍රත්‍යවීම කියන එක නිසා අපි පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්‍ය වශයෙන් මේ කුසල අකුසල ධර්මයන් රැස් කරගන්නවා. රැස් කරගන්න නිසාම ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැතුව විඥාන නාම රූප සලආයතන කියන මේ ධර්මයන්ගේ හට ගැනීම පහළ වීම සිද්ධ වෙනවා. අපි කියනවා මම ඉපදුණා කියලා. අපි කියනවා තව මිනිස්සු උපදිනවා කියලා. තව සත්තු උපදිනවා කියලා. නෑ, අවිද්‍යාව සංස්කාරයට මේ පලිබෝධාර්ථයකින් ප්‍රත්‍ය වෙලා. ප්‍රත්‍යවීම නිසා තමයි ඒ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හටගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට හේතුඵල ධමක පැවැත්මක්. ඒකත් වහලා අපි කියනවා සත්වයක් ඉපදුණයි කියලා. ඒ තමයි පලිබෝධාර්ථය කියලා කියන්නේ. ඒ නිසා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කිව්වා. මේ පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. කුමන ආකාරයෙන්ද මේ ප්‍රත්‍යවීම සිද්ධ කරන්නේ කියලා. දැන් ඔබ නිවන් දකින්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්වතුන් කොහොමද නිවන් දකින්නේ, කවදද නිවන් දකින්න කියන එක නිතර හිතන දෙයක්. විශේෂයෙන් උත්සාහවත් වෙන උදවිය. දැන් ඔබට මේ සාකච්ඡාවේදී මේ පැහැදිලි කිරීමේදී ඔබට අවබෝධ වෙන්නට ඕන නිවන් දකින්නට මේ හැම මොහොතකදීම අපිට පුළුවන්කම තියෙනවා. හැම මොහොතකදීම යථාභූත తত্ত্বය අවබෝධ කරගන්නට අපිට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවක්ම අපි නැති කරගන්නවා අවිද්‍යාවේ බලපෑම නිසා. අවිද්‍යාව ඉදිරිපත් වෙලා ඊට පස්සේ අපි විවිධ කර්මාභිසංස්කාරයන්ට යොමු වෙලා සසරම දික් වෙන විදිහට කටයුතු කරගන්නවා. ඒ නිසා මේ වර්තමානයේ අපිට නුවණ තියෙනවා නම් හේතුව සහ ඵලය කියන දේ සම්බන්ධයෙන් යථාභූත తত্ত্বය කියන එක සම්බන්ධයෙන් අපිට නුවණ ඇති කරගන්න පුළුවන් නම් නිවන ගොඩක් දුර වෙන එකක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කසපහඳුනේ මේ වර්තමානයේ සිහිය තබා ගන්න කියලා දේශනා කළේ. අතීතයට යන්න එපා, අනාගතයට යන්න එපා, වර්තමානයේ සිහිය තබා ගන්න කියලා. ඒ යථාභූත తত্ত্বය අවබෝධ කරගන්න. ඉතින් එතන අපිට හසු වෙනවා නම්, එතන අපිට මනවින්ම පිහිටා සිටින්න පුළුවන් නම් සසර ගෙවා ගන්නවා කියන ගේ තරම් දෙයක්වත් නෙමෙයි. ගොඩක් කලාවට අර අපි දකිනවා විභංග සූත්‍රවලදී දේශනා කරනවා යදතීතම් පහීනන්තං, යමක් අතීත නම් ඒක ප්‍රහීනමයි. අපත්තං ච අනාගතං, අනාගතේ පැමිණිලා නැහැ. පච්චුප්පන්නං ච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න උන යම් ධර්මයක් තියෙනවා නම් තත්ත තත්ත විපස්සති. ඒ තන නුවණින් දකිමින් වාසය කරනවා. එතකොට පච්චුප්පන්න යන යම් ධර්මයක් තිබෙනවා නම් ඒ ධර්මය හටගෙන වැය වෙන ස්වභාවයේ දැන දැක වාසය කරනවා. අතීත උන යමක් තිබුණා නම් ඒක ප්‍රහීන බවම දකිනවා. ඒ ධර්මයනොත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වුණා කියලා දකිනවා. අනාගත වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ අනාගත වූ ධර්මය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටත් අනාගතේ නිරුද්ධ වෙනවා. ඒ බඳු අනාගතේටත් ආත්ම භාවල් ගොඩ නැගෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ වගේම පච්චුප්පන්න උන යම් ධර්ම තියෙනවා නම්, වර්තමාන උන යම් ධර්මයක් තියෙනවා නම් එහි ස්වභාවයත් හටගෙන වැය වෙන ස්වභාවයයි කියලා වර්තමානයේ තුලම සිහිනුවන පවත්නවා. ඒ කෙනාට තමයි ලෝකෙක අකෝප්‍ය මට්ටමක ජීවත් වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අතීතය අනුව සොච්චනා කරන්නේ නැති, අනාගතයේ පිළිබඳව ප්‍රාර්ථනා කරන්නේ නැති, වර්තමානයේ පිළිබඳව දැන දැක නොඇලි වාසය කරන කෙනෙකුට මේකෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. මේකත් ගොඩක් වෙලාවට වැරදි විදිහට ගන්න එපා. මේ කියන්නේ මේ අතීත ගැන හිතින් නැතුව, අනාගතය ගැන හිතන්නේ නැතුව මේ දැන් තියෙන දෙයක් කාලා බීලා වර්තමානයේ ඉන්න ඕනේ සතුටින් කියන එක නම් නෙමෙයි. ඊට වඩා මහා ගැඹුරු කතාවක් මේක ඇතුලේ කතා කරන්නේ. දැන් බලන්නකෝ ඔබේ හිත අතීතයට ගියොත් තේරුම් අරගන්න මේ අවිද්‍යාවගේ ඉදිරිපත් වීම තියෙනවා. අනාගතයේ ආරම්භණයක් එනවා නම් දැනගන්න මේ අවිද්‍යාව ඉදිරිපත් වෙලා. ඉතින් අතීත වර්තමාන දෙකට දුවන්නේ නැතුව වර්තමානයේහි හේතු නිසා හටගන්න ස්කන්ධ ධර්මයන් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවායි කියලා ඔබට හසු වෙනවා නම් අන්න අපිට අවිද්‍යාව දිනා ගන්නට අවස්ථාවක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගය අපිට ඒ තරම් දුර වෙන්නේ නැහැ එහෙමනම්. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්ම විභාගය කියන එක ඔබ හොඳින්ම තේරුම් අරගන්න, විශේෂයෙන් අවධානයට ගන්න. මේක මේ නිවන් ප්‍රතිපදාවට අවශ්‍ය කරන දෙයක්. එහෙම නැත්නම් මේ ගොඩක් දේවල් දැනගෙන ඔබ කුමක් හෝ දෙයක් හිසෙහි පුරවා ගන්නම එහෙම නෙමෙයි. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන්නේ කොහොමද කියන එක ඔබ හොඳින් තේරුම් අරගත්තට පස්සේ තමයි ඒ කර්මාභිසංස්කාරයන් ජනනය වීම නවත්තන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒකයි විශේෂයෙන්ම ඔබ තේරුම් අරගන්නට ඕන කාරණාව. ඒ නිසා මේ අපේ ගෞරවනීය කස්සප හාමුදුරුවෝ මේ විවිධ පරයායන්ගෙන් ගෙනල්ලා මේක පෙන්වන්නේ, පැහැදිලි කරන්නේ බුදු දේශනාවට අනුව. අන්න ඒ නිවන් ප්‍රතිපදාවෙහි අපි සිටිය යුතු නිසා, ඒ සඳහා උත්සාහවත් විය යුතු නිසාමයි.
දැන් අපි අවිද්‍යාව සංස්කාරයට කොහොමද ප්‍රත්‍යවන්නේ කියලා මේ කතා කරගෙන ඉන්නේ. දැන් කසපාඳුනේ ඊළඟට අපිට කරුණක් හම්බ වෙනවා සමුදයට්ඨිති කියලා. මොකද්ද මේ සමුදයට්ඨිති කියන එක කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වශයෙන් යෙදিলা තියෙන්නේ? සමුදයට්ඨිති. එතකොට දැන් සමුදයට්ඨිතියක් කියනකොට සමුදය කියන වචනය බොහොම ප්‍රධානම වචනයක්, ගැඹුරු වචනයක්. බුදුදහම තුළ බොහොම විවිධ පැතිකඩවල් වලින් විග්‍රහ වෙලා තිබෙන වචනයක් තමයි සමුදය කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොට සමුදය ආර්ය සත්‍ය කියලා අපි කතා කරනවා. එතකොට මේ සමුදයට්ඨිති කියනකොට මෙතනදී අවිද්‍යාව ඒ ආකාරයෙන්ම සමුදය කෘත්‍ය කරමින් නැතිනම් සමුදයාර්ථයක් සිද්ධ කරමින් සමුදේහි පැවැත්ම කරමින් සංස්කාරයන්ට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. එතකොට අවිද්‍යාව කොහොමද සංස්කාරයන්ට ප්‍රත්‍යවීම මේ විදිහට සිද්ධ කරන්නේ? ප්‍රධානම කාරණාව තමයි අවිද්‍යාව මුල් කරගෙනම තමයි සංස්කාර ධර්මයන් හටගන්නේ. අපි දැන් මීට පෙර සියලුම කාරණාවන්ගෙදී අවධාරණය කළා යම් පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජාදී යම් කර්මාභි සංස්කාරයක් තිබෙනවා නම් ඒ කර්මාභි සංස්කාරයට හේතු වෙන්නේ යථාභූත ස්වභාවය පිළිබඳව නොදන්නාකමයි කියලා. එතකොට ඒ නොදන්නාකම හේතුයිනේ යථාභූත ස්වභාවය පිළිබඳව අර පලිබෝධාර්ථයන්ගේදී කතා කළා වගේම මේ කර්මය ජනනය කරන්න, මේ කර්මය මේ නිමිත්ත උත්පාදනය කරන්නට, මේ කර්මය සකස් කරන්නට හදන්නට ඒ අවිද්‍යාව ඒ නොදන්නාකම ප්‍රත්‍ය වුණා. ඒක තමයි සමුදයට්ඨිති කියන එකෙන් ප්‍රධාන වශයෙන්ම අදහස් කරන්නේ. එතකොට අවිජ්ජාව සංඛාරේ උපාදේමානා උපාදාය පවත්‍යාච මූලකාරණට්ඨේන සමුදයෝ කියලා කියනවා. එතකොට මේ දැන් මේකෙදි තව විශේෂ විග්‍රහයක් අපිට මේ සමුදය ලක්ෂණය පිළිබඳව කතා කරනකොට දකින්නට ඕනේ. ඒ තමයි අපි අවිද්‍යාව කියනකොට මේ ප්‍රවෘත්තියට සෑම අවස්ථාවකදීම මූල කාරණේ බවට පත්වන්නේ අවිද්‍යාව. අපි විදර්ශනා කරනකොට ඇහැ පිළිබඳව අපි නුවණින් දකින්නට ගියත් අහේ ප්‍රත්‍ය භාවයේ පිළිබඳව අපි දකිනකොට සිහි කරනකොට අපි කොහොමද ඒ පිළිබඳව පරිග්‍රහ කරන්නේ? චක්කුං අවිජ්ජා සම්භූතං වවත්තේති. ඇහැ කියන එක අවිද්‍යා සම්භූතයි, අවිද්‍යාවෙන් හැදපු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං කම්ම සම්භූතං වවත්තේති, කර්මයෙන් සකස් කළ දෙයක් කියලා අපි ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං තණ්හා සම්භූතං වවත්තේති, ඇස කියන එක තණ්හාවෙන් සකස් කළ දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම චක්කුං ආහාර සම්භූතං වවත්තේති, ඇහැ කියන එක ආහාර සම්භූතයි කියලා අපි ව්‍යවස්ථාපනය කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි ඇහැ කර්මයෙන් සකස් කළ දෙයක් කියලාත් ව්‍යවස්ථාපනය කරනවා, තණ්හාවෙන් සකස් කළ දෙයක් කියලාත් ව්‍යවස්ථාපනය කරනවා. ඒ දෙකටම මූල කාරණාවක් විදිහට අපි ව්‍යවස්ථාපනය කරන දේ තමයි ඇහැ කියන එකට අවිද්‍යාව කියන දේ නිසා, නැතිනම් එයත් ප්‍රත්‍ය කරගෙන ඒ නිසා සම්භූතයි, ඒ නිසා හටගත්ත කියන එක. එතකොට දැන් රූපයට හේතු මොනවද? රූපයට හේතුත් අවිද්‍යාව, මේ කියපු ආකාරයටම කර්මය, තණ්හාව සහ ආහාරය කියන ටිකමයි දක්වන්නේ. දැන් අපි ප්‍රවෘත්තිය කියලා යමක් කතා කළානේ. ප්‍රවෘත්තිය කියලා යමක් කතා කළා. එතකොට මේ ප්‍රවෘත්තිය කියලා කිව්වේ මොකද්ද? ඇහැ ඉපදුනා. ඇහැට රූපයක් ආපාතගම වුණා. ඇහැට වැටුණ පතිත වුණා රූපයක්. ඊට පස්සේ ඒ පිළිබඳව විඥානයගේ හට ගැනීම සිද්ධ වුණා. එතකොට දැන් මේ ධර්මයන්ගේ එකතු වීම කියන දේ නිසා ඊට පස්සේ ඒ චිත්තසංතතිය පැවැත්ම ගැන අපි කතා කරනවා ප්‍රවෘත්ති අවස්ථාව කියලා. එතකොට දැන් මේ ප්‍රවෘත්ති අවස්ථාවේ නැවත නැවත චක්කු ප්‍රසාදයේ ඉපදවීම, උපදුණු ප්‍රසාදයට තමයි එතකොට රූප ඇවිල්ලා ගැටෙන්නේ. එතකොට මේ මූල කාරණාව පිළිබඳව ප්‍රවෘත්තියට පවා මූල කාරණාව පිළිබඳව කතා කරනකොට අවිද්‍යාව පිළිබඳව කතා කරලා තමයි කර්ම තණ්හා කියන මේ ධර්මයන් පිළිබඳව කතා කරන්නේ. එතකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ ලක්ෂණ ටික නැත්තම් අපිට මේ ඇහි පැවැත්ම පිළිබඳව අද දවසේදී කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන දේ නැත්තම් ඇහි පැවැත්ම ගැන කතා කරන්න බෑ. ඒ නිසා තමයි ඒකේ අනිත් පැත්තට කතා කරනකොට අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත් ඇහි පණවන්නේ නැහැ. නැවත ඇසේ හට ගැනීම පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අනුත්පාද ස්වභාවයට යනවා. නොහට ගන්න ස්වභාවයට යනවා.
එතකොට දැන් ප්‍රවෘත්තිය විද්‍යමාන වීමෙහි නැතිනම් ප්‍රවෘත්තිය සකස් කර දෙන්නට පවා හේතු වෙන්නේ කුමක්ද? මේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම තමයි. එතකොට දැන් අපි දන්නවා ප්‍රවෘත්තිය පිළිබඳව තමයි අපි කර්ම සකස් කරගන්නේ කියලා. හැබැයි දැන් ප්‍රවෘත්තිය සකස් කරන්න මුල්ුණෙත් මොකද්ද? ඒකට මූලිකත්වයේ සපයන්නේත් අවිද්‍යාව කියන දෙයමයි. එතකොට අවිද්‍යාව සමුදය බවට පත් වෙනවා කියනකොට සමුදයට්ඨිති කියනකොට සංස්කාර උපදවන්නට සමුදයට්ඨිතියයි කියලා කියනකොට ඒ නොදන්නාකම නිසාමත් ඒ සමුදය හදලා තියෙනවා. යථාර්ථයේ නොදන්නාකම නිසාම සංස්කාර ධර්මයන් උපදවලා තියෙනවා අවිද්‍යාව කියන එක. ඒ වගේම ඒ අවිද්‍යාවම ප්‍රත්‍යවීම මත තමයි මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ අද. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා මේ විඥානයේ නාම රූපයකට බැසගත්තේ නැත්නම් මේ බඳු ඇසක පහළවීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මට්ටමේ මේ ප්‍රසාද සන්තතියක් නැවත නැවත උපදිනවා කියලා යම් තාක් තැනක් දක්වා කතා කරනවා නම් කතා කරන්න වෙන හේතුව මොකද්ද? මේක මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තකම. ඒ නිසා අපි අතීත හේතු විදිහට හැම වෙලාවකදීම කතා කරනවා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට වර්තමානයේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? වර්තමානෙත් අවිද්‍යාව සංස්කාරයට එලෙස ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම වර්තමාන විපාක සන්තතිය මේ විදිහට සකස් කරලීම සඳහා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. එතකොට මේ සමුදයට්ඨිතිය කියලා කියනකොට සමුදයාර්ථය සිද්ධ කරනවා කියනකොට අපි දකිනවා අවිද්‍යාව සංස්කාරය හදන්නේ සකස් කරන්නේ කොහොමද කියලා. අපි දකිනවා අවිද්‍යාව සංස්කාරය සකස් කරනවා කියනකොට සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට ඒ ප්‍රත්‍යවීම හැම කල්හිම සිද්ධ කරන්නේ යථාර්ථයේ පිළිබඳව නොදන්නාකම නිසා මේ විදිහට පදනම හදලා වැරදි තැනක් ගොඩනගලා පෙන්නනවා ප්‍රත්‍යවීම. ඒ කියන්නේ අවිද්‍යාවෙන් සංස්කාරයක් කර්ම නිමිත්තක් සකස් කරන්නට යන්නෙම යථාර්ථයේ වහලා දාලා ප්‍රවෘත්තිය වහලා දාලා. එතකොට ප්‍රවෘත්තිය වහලා අර විදිහට වැරදි දෙයක් පෙන්නකොට තමයි එතන කර්මය කියන දේ සකස් වෙන්නේ නිකම්. එතකොට ඔන්න සමුදයට්ඨිතියක් වුණා. අවිද්‍යාව සමුදයට්ඨිති විදිහට මේක උත්පාදනය කළා. අවිද්‍යාව මේ කර්මය උත්පාදනය කරන්නට හේතු වුණා. ඒ වගේම දැන් මේ අවිද්‍යාව මේ මොහොතේ මේ වර්තමාන කර්මය මේ විදිහට උත්පාදනය කරන්නේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳවනේ. ඒ ස්කන්ධ ටික ආකස්මිකව කෘත්‍රිමව හටගත්ත දෙයක් නෙමෙයිනේ. ඒ ස්කන්ධ ටිකත් පෙර අවිද්‍යා සංස්කාර නිසා හටගත්ත වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ධර්මතා ටික. එතකොට මේ ප්‍රවෘත්තිය සකස් කරලා තියෙන්නේ මොකක් නිසාද? ඒ ප්‍රවෘත්තිය සකස් කරන තැනත් හිටියා අවිද්‍යාව කියන දේ. එතකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම නිසා තමයි ප්‍රවෘත්තිය සකස් වුනේ. ඒ ප්‍රවෘත්තිය පිළිබඳවම තමයි අද අවිද්‍යාව නිසා නැවත මේ විදිහට සංස්කාරය කරන්නේ. ඒකයි අපි ආකාර 20ක් ගැන පටිච්චසමුප්පාදයට කතා කරනකොට අපි කතා කළා අතීත හේතු පහක්. එතන අවිද්‍යා සංඛාර කියලා හේතු දෙක කතා කළා. වර්තමානයේ අපි කර්ම හේතු පහක් ගැන කතා කළා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා. එතකොට එතනක් තියෙන අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීමක්. එතකොට අන්න අර මුලින් කතා කරපු අතීත හේතු වශයෙන් කතා කරපු දේ වර්තමාන විපාක ධර්මතා ටිකට ප්‍රත්‍යවීම විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම. ඒ තමයි ප්‍රවෘත්තියට මූල කාරණාවක් විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට මේ වර්තමාන විපාක සන්තතිය නොපෙන්වන කමක් විදිහට මේකේ ඇත්ත ඇති හැටියට නොපෙන්වා යන විදිහට දක්වනවා වර්තමානයේ තුල තියෙන හේතු පහේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම. එතකොට සමුදයට්ඨිති කියලා අපි නිකන් කතා කළාට මේකේ මේ ගැඹුරු අර්ථය තියෙනවා කොහොමද අවිද්‍යාව සංස්කාරය උත්පාදනය කරන්න කියන එක. එතකොට අපිට පේන්නේ හේතු ඵල නැවත වර්තමාන හේතු කියන මේ ධර්මතා ටික තමයි අපිට නැවත දකින්නට පුළුවන්කම තියෙන්නේ. දැන් කසපාදන මේ ධම්මතා කියන එක කතා කරනකොට ඔබටත් හුරු ඇති ධම්මතා කියන වචනේ ධර්මතාවයන් කියන එක. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට උත්පාද වශයෙන් සමුදය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ධර්මයන් හට ගන්නවා කියන එක ධර්මතාවයක් වශයෙන් උත්පන්න නගිනවා. එක ධර්මතාව විදිහටම පැන නගින දෙයක්. අවිද්‍යාව තියෙනවා නම් එතන සංස්කාරයන් विद्यमान වෙනවමයි කියන එක.
ඒක ලෝකේ ධම්මතා ධම්මතා ධම්ම නියාමතා කියලා අපි විග්‍රහ කරනවා. එතකොට අවිද්‍යාව තියෙනවා නම් ඒ තැනක එතන කර්ම සකස් කර ගැනීම අනිවාර්යෙන් विद्यमान වෙනවමයි. ඊළඟට අපිට හමුවන කරුණු දෙක තමයි හේතුට්ඨිති සහ පච්චයට්ඨිති කියන කරුණු දෙක. ඊ타මත්ම වැදගත් කරුණු දෙක. අවිද්‍යාව සංස්කාරයට කොහොමද හේතුට්ඨිති පච්චයට්ඨිති කියන කරුණු දෙකෙන් ප්‍රත්‍ය වේලා තියෙන්නේ කියන එක. අද කසපාන්දර මේ සම්බන්ධ විග්‍රහය. දැන් අපි සාමාන්‍යයෙන් අහලා පුරුදු වචන දෙකක් තමයි හේතු සහ ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය කියලා අපි පොදුවේ කතා කරනවා. ඒකට අවිද්‍යාව කියන එක සංස්කාරයට හේතුවක් බවට වෙනවා, ප්‍රත්‍ය බවටත් පත් වෙනවා. මේ හැම වෙලාවකදීම අවිද්‍යාව කියන එක ප්‍රවෘත්තිය කියන එකට උපස්තම්භක හේතුව විදිහට ඒක හේතු වෙලා. ඒ කියන්නේ දැන් අපි වර්තමානයෙන් කතා කරනවා නම් පුඤ්ඤ ආනෙජ්ජාති සංස්කාරයන් උපදින්නට අපි කිව්ව සමුදයට්ඨිති කියන එකෙන් මේ ස්කන්ධයන්ගේ හට ගැනීමක් තියෙන්නට ඕනේ කියලා. ස්කන්ධයන්ගේ පැවැත්මක් නැත්තම් මේ ධර්මයන්ගේ කර්ම සංස්කාරයන්ගේ පැවැත්මක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් මේ ටික සකස් කිරීම සඳහා අවිද්‍යාව උපස්තම්භකයි. මේ විපාක සම්තතිය සකස් කරන්නට අවිද්‍යාව උපස්තම්භකයි. මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැසගත්තෙම ඒ උපස්තම්භක බව නිසා තමයි. එතකොට අර උදු විපාක ධර්මතා ටික ඉපදුනාට පස්සේ එය ඇසුරු කරගෙන නැවත සංස්කාර උපදවනවා කියන දෙයට අවිද්‍යාව ප්‍රත්‍ය වේලා තමයි උත්පාදනය කරන්නේ. ජනක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමෙන් උත්පාදනය කරනවා. එතකොට අවිද්‍යාව කියන දේ. අතනදී උපස්තම්භක වෙනවා අර ටික සකස් කිරීම සඳහා. කිසිදු උපකරණයකට හසු කර ගන්නට බැරි මේ සියුම් වූ චිත්තචෛතසික ධර්මයන් මනවින්ම අවබෝධ කරගෙන චිත්තචෛතසික ධර්මයන් පමණක් නෙමෙයි මේවායේ තියෙන හේතු ප්‍රත්‍යතාවය ප්‍රභේදගතව අවබෝධ කරගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා ඥානය කොයිතරම් පුළුල් හා ගැඹුරු දෙයක් වන්නට ඇද්ද. ඉතින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ අති ගම්භීර ධර්මය මනවින්ම අවබෝධ කරගෙන ප්‍රභේදගතව අවබෝධ කරගෙන අපිට දේශනා කොට වදාරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ ධර්මය හොයාගෙන ගිහිල්ලා හරියට අහලා හරියට අර්ථ පරීක්ෂා කරලා අවබෝධ කරගෙන අපේ ජීවිතයට යොදාගෙන මේ සසර නිමා කරගන්න එකයි. ඒ සඳහා අත්වැලක් සැපීම සඳහා තමයි අපි මේ සාකච්ඡාව තුළින් ඔබට මේ කරුණු ගෙනහැර දැක්වුවේ. ඉතින් මේ වටිනා අති ගම්භීර ධර්ම කොටාශයන් ඔබට විවරණය කළ අද සාකච්ඡාවට වැඩමවදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතුමන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ උතුම් සාකච්ඡා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා අනෝමා බේලි මහත්මිය, ස්ටීවන් බේලි මහත්මයා කියන පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අනෝමා මහත්මියගේ දෙමාපියන් වන ජෝර්ජ් විජේරත්න මහතා, සුමනා විජේරත්න මහත්මිය, ඒ වගේම ස්ටීවන් මහත්මයාගේ දෙමාපියන් වන රොන් බේලි, හිල්බා බේලි කියන ඒ පින්වතුන්, ඒ වගේම හිමානි ජයවර්ධන සොහොයුරිය, අනුලා ගෝමස් පුංචි අම්මා, ධනුජා අමරසේකර ඥාති දියණිය, ආර්යදාස සහ කරුණාරත්න කොටුගොඩ කියන මාමා ඇතුළු ඒ පින්වතුන් මේ වෙලාවේ සිහිපත් කර ගන්නවා. පින්වත් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමට, ඒ වගේම සුජීවත්ව වාසය කරන පින්වතුන්ට ආශිර්වාද කිරීමට පින්වත් දායක පිරිස බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව මේ රැස් කරගත් සියලුම කුසල සම්භාර ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන, බව ආරක්ෂා කරන දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් ඔබ හැමදෙනා අනමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් දෙලව යහපත පිණිසත් ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.